12:45 මේ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවයි. මෙන්න ප්‍රවෘත්ති. සංස්කරණය අංජනා ලියනාරච්චි, ප්‍රකාශය ගයන් කෞශල් ජයවීර. 20 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතට කතානායකවරයාගේ අනුමැතිය. කළුතර දිස්ත්‍රික්කයේ බදුගම නව ජනපදය ගම්මානය හැර අනිකුත් සියලු ගම්මාන හුදෙකලාවේ නිවතට. අද මධ්‍යම රාත්‍රියේ සිට බස්නාහිර පළාතටම ඇඳරි නීතිය. පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ සාකච්ඡා කිරීමට පක්ෂ නායකයෝ අද පසුරුවේ රැස් වෙති. හෙට දිනේදී පොහොය පින්කම්වලට සහභාගී විය හැකි උපරිම සංඛ්‍යාව 50කට සීමා කෙරේ. යුරෝපයේ රටවල් රැසක් කොරෝනා දෙවැනි රැල්ලේ බලපෑමෙන් වසා දැමේ. පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා පක්ෂ නායකයෝ අද පසුරු 1:30ට රැස් වෙති. කතානායක මහින්දයාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන එම හමුවේදී පාර්ලිමේන්තුවේ ඉදිරි කටයුතු පිළිබඳ සාකච්ඡා කෙරෙන බව සභානායක දිනේෂ් ගුණවර්ධන අමාත්‍යවරයා පවසයි. පාර්ලිමේන්තු පරිශ්‍රයේදී එම සාකච්ඡාව පැවැත්වේ. පාර්ලිමේන්තු පරිශ්‍රයේ සිටි පුද්ගලයෙකුට කොරෝනා ආසාදනය වී ඇති බවට තහවුරු වීමෙන් පසුගියදා පාර්ලිමේන්තුව දින 2ක් වසා දමා සම්පූර්ණ විස බීජ හරණයකට ලක් කෙරින. අවසන් පාර්ලිමේන්තු රැස්වීමේදී කතානායකවරයා නිවේදනය කළ ආකාරයට පාර්ලිමේන්තුව යළි රැස්වීමට නියමිතව ඇත්තේ නොවැම්බර් මාස 3 වෙනිදායි. මේ අතර පසුගියදා පාර්ලිමේන්තුවේදී සම්මත වූ 20 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතට කතානායක මහින්දයාපා අබේවර්ධන මහතා අත්සන් තබා තිබේ. කළුතර දිස්ත්‍රික්කයේ බදුගම නව ජනපද ගම්මානය හැර අනිකුත් සියලු ගම්මාන හුදෙකලාවේ නිවත් කළ බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. එම ගම්මානවල පවතින කොරෝනා අවධානම පිළිබඳ විධිමත් පරීක්ෂණයකින් පසුව මෙම තීරණයගත් බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි. මේ අතර අද සිට බස්නාහිර පළාතටම ඇඳරි නීතිය බලපැවැත්වේ. අද මධ්‍යම රාත්‍රියේ සිට නොවැම්බර් මාස 2 වෙනිදා උදැසන 5 දක්වා එම ඇඳරි නීතිය බලපැවැත්වේ. බස්නාහිර පළාතේ දැනට ඇඳරි නීතිය පවතින ප්‍රදේශවල ජනතාවට අත්‍යවශ්‍ය භාණ්ඩ මිලදී ගැනීම සඳහා අද උදැසන 8 සිට රාත්‍රී 10 දක්වා කාලය ලබා දී තිබේ. ඒ අනුව වෙළඳසැල් එම කාලයේදී විවෘතව තැබේ. ඉකුත් යහපාලන රජය සමයේ දේශපාලන පරිගැනීම් පිළිබඳ සොයා බැලීමට පත් කළ කොමිසමේ වාර්තාව ලබන මාස 9 වෙනිදා හෝ ඊට පෙර ලබා දීමට නියමිතයි. කොමිසමේ කාලය ලබන 9 වෙනිදා අවසන් වෙයි. අද කොමිසම හමුවේ සාක්ෂි ලබා දීමට නියමිතව ඇත්තේ අග්‍රාමාත්‍ය කාර්ය මණ්ඩල ප්‍රධානී යෝෂිත රාජපක්ෂ, රෝහන් වැලිවිට, හිටපු නැගෙනහිර පළාත් මහ ඇමති ශිවනේෂ තුරේ චන්ද්‍රකාන්තන් සහ තවත් හමුදා නිලධාරියෙකි. CSN නාලිකාව සම්බන්ධයෙන් ඉකුත් යහපාලන රජය තමාව අත්අඩංගුවටගෙන බන්ධනාගාරගත කිරීම සම්බන්ධයෙන් යෝෂිත රාජපක්ෂ මහතා කොමිසමට පැමිණිලි කර තිබිණි. ඊට අදාළ සාක්ෂි විමසීම අද දිනේ සිදු කෙරෙන බව එහි ප්‍රකාශකයෙකු ගුවන් විදුලියට පැවසිය. ඉකුත් ජනවාරි මාසයේදී මෙම කොමිසම පත් කරනු ලැබුවේ 2015 ජනවාරි 8 වෙනිදා සිට 2019 නොවැම්බර් 16 වෙනි දින අවසන් වූ කාල සීමාවේ රාජ්‍ය නිලධාරීන්, සංස්ථා සේවකයන්, හමුදා හා පොලිස් සමාජිකයන්ට සිදුව ඇතැයි කියන දේශපාලන පරිගැනීම් පරීක්ෂා කිරීම සඳහායි. කොමිසමේ සභාපතිවරයා වන්නේ හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු උපාලි අබේරත්න මහතාය. හිටපු අභ්‍යාචනාධිකරණ විනිසුරු චන්ද්‍රා ජයතිලක සහ හිටපු පොලිස්පති චන්ද්‍රා ප්‍රනාන්දු යන මහත්වරුන් කොමිසමේ සෙසු සමාජිකයෝ වෙති. අද උදෑසන 6න් අවසන් වූ පැය 24 තුළදී නිරෝධායන ඇඳරි නීතිය කඩ කළ පුද්ගලයන් 73 දෙනෙක් අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි. වාහන 3ක් පොලිස් භාරයට ගෙන ඇත. පසුගිය 4 වෙනිදා සිට මේ දක්වා නිරෝධායන ඇඳරි නීතිය කඩ කළ පුද්ගලයෝ 1235 දෙනෙක් පොලිස් භාරයේ පසු වෙති. එම කාල සීමාවේදී අත්අඩංගුවට ගත් වාහන සංඛ්‍යාව 177කි. බස්නාහිර පළාතේ දැනට සිටින පුද්ගලයන් එම පළාතෙන් පිටතට නොගොස් නිරෝධායන නීතිවලට සහාය පළ කරන්නයි නියෝජ්‍ය පොලිස්පතිවරයා ජනතාවගෙන් ඉල්ලයි.
මෙම නිරෝධායන ඇදිරි නීතිය ක්‍රියාත්මක වන ප්‍රදේශවල අද දින උදෑසන 8 සිට රාත්‍රී 10 දක්වා කාලය තුල අත්‍යවශ්‍ය භාණ්ඩ මිලදී ගැනීමට ඒ වගේම ඖෂධ මිලදී ගැනීමට වෙළඳසැල් විවෘත කිරීමට අවසර ලබා දී තිබෙනවා. එමෙන්ම අද රාත්‍රී 12ට බස්නාහිර පළාත තුල සම්පූර්ණයෙන්ම නිරෝධායන ඇදිරි නීතිය ආරම්භ වෙනවා. එම ආරම්භ වන ඇදිරි නීතිය අවසන් වන්නේ සඳුදා නොවැම්බර් 2 වෙනිදා උදෑසන 5ට. මෙම ඇදිරි නීතිය අවසන් වීම පිළිබඳවද නිර්ණායක තිබෙනවා. එනම් දැනට බස්නාහිර පළාත තුල පොලිස් බල ප්‍රදේශ 63ක ක්‍රියාත්මක වන ඇදිරි නීතිය ඒ ආකාරයටම දිගටම ක්‍රියාත්මක වෙනවා. ඒ වගේම කුලියාපිටිය ප්‍රදේශයේ පොලිස් අසම් 5ක ඇදිරි නීතිය ඒ ආකාරයටම ක්‍රියාත්මක වෙනවා. සඳුදා උදෑසන 5ට අවසන් වන්නේ අද රාත්‍රී 12ට ඇදිරි නීතිය ආරම්භ වන පොලිස් බල ප්‍රදේශ වල ඇදිරි නීතිය පමණයි. හෙට දිනේදී පොහොය පින්කම් වලට සහභාගී විය හැකි උපරිම සංඛ්‍යාව 50කට සීමා කෙරේ. වප්ම් පුර 15ක පොහොය දිනය හෙටට යෙදී ඇත. හෙට දිනේදී දිවයිනේ විහෙර විහාරස්ථානවල පවත්වන සියලු පින්කම් සඳහා සහභාගී විය හැකි උපරිම සංඛ්‍යාව 50ක් බව බුද්ධ ශාසන අමාත්‍යාංශය නිවේදනය කරයි. නිරෝධායන ඇදිරි නීතිය ක්‍රියාත්මක වන ප්‍රදේශවල ආගමික වතාවත් සාමාන්‍ය පරිදි සිදු නොකෙරේ. ඒ සඳහා අවසර ලබා ගැනීමෙන් අනතුරුව අදාළ කටයුතු සිදු කළ යුතු වන්නේ සෞඛ්‍යාංශවල සහ ආරක්ෂකාංශවල මැදිහත් වීමෙන් පමණක් බවද බුද්ධ ශාසන අමාත්‍යාංශය පවසයි. මේ ප්‍රවෘත්ති ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවෙන්. ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ මූලිකත්වයෙන් දිවයිනේ සෑම විහාරස්ථානයකදීම රත්න සූත්‍රයේ සජ්ජායනා කිරීමේ වැඩසටහන මෙරට බෞද්ධ ජනතාවගේ නොමද ඇගීමට ලක්වේ. මේ වන විට දිවයිනේ සෑම විහාරස්ථානයක්ම ශබ්ද විකාශන යන්ත්‍ර මගින් රත්න සූත්‍ර සජ්ජායනය ප්‍රචාරය කරන බව අප වාර්තාකරුවෝ පවසති. සිකුරාදා දක්වා දිනපතා පසුරු 6:30 සිට 7:30 දක්වා එම සූත්‍රය සජ්ජායනය කෙරේ. ජාතික ගුවන්විදුලියේ වෙළඳ සේවය සිටි FM, රජරට සේවය, රෝහණ සේවය, වයඹ ගුවන්විදුලිය සහ කඳුරට සේවය යන ප්‍රාදේශීය සේවා ඔස්සේ මෙය සජීව ලෙස විසිරුවා හැරේ. සංස්කෘතික හා ආගමික කටයුතු අමාත්‍යාංශය සහ බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව, දිස්ත්‍රික් ලේකම් කාර්යාල සහ ප්‍රාදේශීය ලේකම් කාර්යාලද මෙහිදී ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවට සහාය දෙයි. කුරුණෑගල, රම්බඩගල්ල, විද්‍යාසාගර පිරිවෙන් විහාරස්ථානයේදී අද රත්න සූත්‍ර සජ්ජායනය සිදුවෙයි. අමරපුර ආර්යවංශ සද්ධම්ම යුක්තික මහනිකායේ මහානායක ශාස්ත්‍රපති පූජ්‍ය එගොඩමුල්ලේ අමරමෝලි නායක ස්වාමින් වහන්සේගේ අනුශාසනා ඇතිව පිරිත් දේශනාව පැවැත්වීම සඳහා සියලු කටයුතු සූදානම් කර ඇති බව ජාතික ගුවන්විදුලියට අදහස් පළ කළ විහාරවාසී උඩහොරොම්බුවේ සිවලි ස්වාමින් වහන්සේ. අමරපුර ආර්යවංශ සද්ධම්ම යුක්තික මහානිකායේ මහානායක අවසරයි ශාස්ත්‍රපති එගොඩමුල්ලේ අමරමෝලි මහානායක මහින්පාණන් වහන්සේගේ මූලිකත්වයෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමන්ට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමන්ට එවැගේම ලෝවැසි සියලුම දෙනාට ආශිර්වාද පිණිස රතන සූත්‍ර පිරිත් දේශනාව රම්බඩගල්ල මොනරාගල විහාරස්ථානයේදී අද දින සවස් 6:30ට පැවැත්වීම සියලු කටයුතු සංවිධානය කර ඇත. බුද්ධ ශාසන අමාත්‍යාංශයත් සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය හා ආගමික කටයුතු අමාත්‍යාංශය එවැගේම බෞද්ධ කටයුතු පිළිබඳ දෙපාර්තමේන්තුව කුරුණෑගල දිස්ත්‍රික් ලේකම් කාර්යාලය රිදීගම ප්‍රාදේශීය මහලේකම් කාර්යාලයේ සංවිධායකත්වය ඇතුව පැවැත්වෙන මෙම ආශිර්වාදාත්මක පිරිත් දේශනාව සඳහා සදැහැති සියලුම දෙනාට සවස් 6:30 වෙන විට මෙම සජීවී විකාශනය ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ පූර්ණ දායකත්වය ඇතුව තමන්ගේ නිවසේ සිටත් මේ ස්ථානයේ පැමිණ සජීවීව මේ කාර්යයන් සඳහා හැම දිනකට සහභාගී විය හැකි බව දන්වා සිටිනවා. අද පෙරවරුවේ අබුඩාබි සිට පුද්ගලයන් 5 දෙනෙකු සහ දෝහා කටාර් සිට පුද්ගලයන් 12 දෙනෙකු ශ්‍රී ලංකාවට පැමිණි බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි. ඔවුන් සියලු දෙනා නිරෝධායනය සඳහා යොමු කරනු ලැබ සිටිති. අද දිනේදී නිරෝධායන කටයුතු සාර්ථකව අවසන් කළ පුද්ගලයෝ 927 දෙනෙක් මධ්‍යස්ථානවලින් පිටත්ව ගියහ. ත්‍රිවිධ හමුදාව පවත්වාගෙන යනු ලබන නිරෝධායන මධ්‍යස්ථානවලින් මේ වන විට නිරෝධායනය අවසන් කොට පිටත්ව ගොස් ඇති සංඛ්‍යාව 58697කි.
නිරෝධායන මධ්‍යස්ථාන 70ක පුද්ගලයෝ 7039 දෙනෙක් නිරෝධායනය වෙමින් සිටිති. ඊයේ දිනේදී ශ්‍රී ලංකාවේ සිදු කළ මුළු PCR පරීක්ෂණ සංඛ්‍යාව 7870කි. මෙරට සිදු කර ඇති සමස්ත PCR පරීක්ෂණ සංඛ්‍යාව 4,77,156කි. මේ වෙන විට ශ්‍රී ලංකාවේ සමස්ත කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 9,205කි. 4,075 දෙනෙකු සුවය ලබා පිටත්ව ගොස් ඇතැයි වසංගත රෝග විද්‍යාංශය පවසයි. වෛද්‍ය අධීක්ෂණය යටතේ ප්‍රතිකාර ලබමින් සිටින සංඛ්‍යාව 5,111කි. ශ්‍රී ලංකාවෙන් වාර්තා වන මරණ සංඛ්‍යාව 19කි. පෑලියගොඩ මත්ස්‍ය වෙළඳපොලේ පොලිස් මුරපලට අනුයුක්තව පොලිස් නිලධාරියෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇතැයි තහවුරු කරගෙන තිබේ. ඔහු පොලිස් කොස්තාපල්වරයෙකි. මේ අතර වැල්ලවත්ත කොලින්වුඩ් ප්‍රදේශයේ පදිංචි ඉන්දිය ජාතිකයෙකුටද වෛරසය ආසාදනය වී ඇත. ඔහු කන්දකාඩු ප්‍රතිකාර මධ්‍යස්ථානයට යොමු කර ඇත. ඊයේ දිනේදී කොරෝනා වෛරසය ආසාදනය වූ 335 දෙනෙකු හඳුනාගත් බව COVID-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි. ඊයේ දිනේ වැඩිම ආසාදිතයන් සංඛ්‍යාවක් වාර්තා වන්නේ කොළඹ දිස්ත්‍රික්කයේනි. එම සංඛ්‍යාව 237කි. ඉන් 161 දෙනෙකු කොළඹ 1 සිට කොළඹ 15 දක්වා වන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ටාශ වලින් හඳුනාගෙන ඇත. ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයන් 75 දෙනෙකුද, කළුතර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයන් 10 දෙනෙකුද, කුරුණෑගල සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලින් ආසාදිතයන් 9 දෙනා බැගින්ද වාර්තා වී තිබේ. මිනුවන්ගොඩ පුකුරේ සම්පූර්ණ ආසාදිත සංඛ්‍යාව 5731 දෙනෙකි. ඉන් 1041 දෙනෙක් බ්‍රැන්ඩික්ස් ආයතනයේ සේවකයෝ වෙති. වත්මන් රජය කිසිසේත්ම MCC ගිවිසුම අත්සන් නොකරන බව විමල් වීරවංශ ඇමතිවරයා පවසයි. එය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ සහ වත්මන් රජයේ ඍජු ස්ථාවරයේ බවද ඇමතිවරයා කියයි. අද පැවති මාධ්‍ය හමුවකදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඇමතිවරයා පාලකයා ඍජුනම් පාලකයා තමගේ රාජ්‍ය පිළිබඳ වගකීමක් දරන්නෙක් නම් එහි ස්වාධීනත්වයේ ස්වෛරීභාවයේ ස්වාධිපත්‍ය පිළිබඳ පුළුල් හැඟීමක් සහිත කෙනෙක් නම් එතකොට ඕන බලවතෙක් ඒ යථාර්ථය පිළි අරගෙන තමයි තමන්ගේ රාජතාන්ත්‍රික සම්බන්ධතා ඉදිරියට ගෙනියන්නේ. ඕක අපි දන්න හන්දා තමයි අපිට කලබල වෙන්න හේතුවක් නොඋනේ. හැබැයි පෞගිය ආණ්ඩුව කාලේ ආවනම් කලබල විය යුතුයි. මොකද හේතුව MCC ගිවිසුමත් හොර රහසේ මූලික ගිවිසුම අත්සන් කරගත්තු ආණ්ඩුවක් ඒ තිබ්බේ. සෝෆා එක්සා ගිවිසුම් අත්සන් කරන්න පියවරගත්තු ආණ්ඩුවක් ඒ තිබ්බේ. එහෙම ආණ්ඩුවක් තියෙනකොට මුළු රටම කලබල විය යුතුයි. හැබැයි වෙන කාගේවත් පදයට නටන්නේ නැති ගෝඨාභය රාජපක්ෂ මහින්ද රාජපක්ෂ පාලනයක් තියෙද්දී කවුරු ආවත් අපිට ඒ ගැන කලබල වෙන්න දෙයක් නැහැ. මොකද ඊට කලින් දවසේ අමාත්‍ය මණ්ඩලය තුලදී මේ ගැන පුළුල් සාකච්ඡාවක් ඇති වුණා. ජනාධිපතිතුමන් එතනදිත් පැහැදිලිව කිව්වා කිසිසේත්ම අපි MCC ගිවිසුම අත්සන් කිරීමක් ගැන මෙතෙන්දී කොහෙත්ම සාකච්ඡා වෙන්නේ නැහැ, කරෙන්නේත් නැහැ කියලා. මේ ළඟට ප්‍රමුඛ පුවත. ප්‍රමුඛ පුවත ඔබ වෙත ගෙනෙන්නේ සිද්ධාලේප ලක්වියාව. 2030 වසර වන විට ශ්‍රී ලංකාවේ තිරසර සංවර්ධන ඉලක්ක ඉටු කර ගැනීම රජයේ අපේක්ෂාව බව කොළඹ විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යාංශයේ කතිකාචාර්ය ආචාර්ය ප්‍රියංග දුනසිංහ මහතා පවසයි. සුභාරතී සංවාද මණ්ඩපයට අද පෙරහුරුවෙක් වෙමින් ඔහු මෙම අදහස් පළ කළේය. දිලිඳු පවුල් ඉලක්ක කරගත්ත මේ ආකාරයේ රැකියා ලබා දීමේ වැඩසටහනක් ක්‍රියාත්මක වෙලා නැහැ ලංකාවේ. දිලිඳු පිරිස්සලට යම් කෙටි කාලීන කාල සීමාවකට අදාළව පමණක් රැකියා ගත කිරීම තිබිලා තියෙනවා. ඇත්තටම නිර්භය තීරණයක්. මෙවැනි තීරණයක් ගැනීමම තුලින්ම ප්‍රකාශ වෙන දේ තමයි මේ සම්බන්ධයෙන් ඇති විශ්වාසය. ඒ කියන්නේ ජනාධිපතිතුමා විශ්වාස කරනවා දුගී පවුල්වල පිරිස් තෝරගෙන රැකියාවක් ලබා දීම හරහා හැකි වෙනවා කියලා ඔවුන් යම් කාල පමාවකින් පසුව දුප්පත් කමෙන් එළියට ගන්න පවුලේ අනිකුත් සමාජිකයනුත් එක්ක දුප්පත් කමෙන් එළියට ගන්න පුළුවන් කියන ඒ දැඩි විශ්වාසය. අපි කියන්නේ මේ සංවර්ධන ආකෘතිය පිළිබඳ දැඩි විශ්වාසයකින් යුතුව තමයි මේ දේ කරන්නේ. ප්‍රමුඛ පුවත ඔබ වෙත ගෙන ආවේ සිද්ධාලේප ලක්වියාව. දේවිකා කැමතිද තප්පර 30න් කිරිත එකක් හදන්න? අනේ වජිර කොච්චර හොඳ දෙයක්ද? තප්පර 30කින් ස්වාභාවික කිරිත එකක්. පියෝඩේල් කිරිතේ. සත්‍ය හද අවධානය පිණිසයි. IDH රෝහලේ PCR පරීක්ෂණ යන්ත්‍රය අකර්මණ්‍ය වී ඇති බවට පළවෙනි වාර්තා බලධාරීහු ප්‍රතික්ෂේප කරති. දිනකට PCR පරීක්ෂණ විශාල සංඛ්‍යාවක් සිදු කරන මෙම යන්ත්‍රය අක්‍රිය වී නොමැත.
මේ සම්බන්ධයෙන් මාධ්‍ය ඔස්සේ සිදු කරන අසත්‍ය ප්‍රචාර සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරන බවද රෝහලේ සෞඛ්‍ය පද්ධති වැඩිදියුණු කිරීමේ අංශයේ අධ්‍යක්ෂ වෛද්‍ය අනිල් දිසානායක මහතා පවසයි. ආර්ය කිරි සමාගමේ විශිෂ්ටතම හඳුන්වාදීමයි 100%ක් එළකිරි වලින් පමණක් නිපදවා ඔබ වෙත එන ආර්ය කිරි. නිරෝගීකමට මුල් තැන දෙන නුවණැති පාරිභෝගික ජනතාවගේ විශ්වාසනීය තෝරා ගැනීමයි ආර්ය කිරි. වෙනස හොඳින් හඳුනා ගන්න ආර්ය කිරි බීලම බලන්න. එළකිරි ආර්ය කිරි. ආර්ය කිරි. ආර්ය කිරි. ලෝක ප්‍රවෘත්ති. යුරෝපයේ රටවල් රැසක් කොරෝනා දෙවැනි රැල්ලේ බලපෑමෙන් වසා දැමේ. ඒ අනුව ප්‍රංශය සහ ජර්මනිය දින කිහිපයකට වසා දැමීමට තීරණය කර ඇත. යුරෝපයේ විශාලතම ආර්ථිකය ඇත්තේ මෙම රටවල් දෙකටයි. කොරෝනා දෙවැනි රැල්ලේ බලපෑමෙන් මෙම රටවල ජනතාව දැඩි පීඩාවකට පත්ව සිටිති. බ්‍රිතාන්‍ය ඇතුළු යුරෝපයේ රටවලින් ඊයේ දිනේදී පමණක් වාර්තා වූ මුළු මරණ සංඛ්‍යාව 310කි. යුරෝපයෙන් එක් දිනකදී කොරෝනා ආසාදිතයන් 24701ක් ඊයේ දිනේදී වාර්තා විය. ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රෝන් පවසන්නේ කොරෝනා දෙවැනි රැල්ල පළමු රැල්ලට වඩා භයානක ලෙස යුරෝපයට බලපෑම් ඇති කරන බවයි. ලෝකයේ සමස්ත කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 4,47,74,241කි. වැඩිම කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාවක් වාර්තා වන්නේ ඇමරිකාවෙනි. සංඛ්‍යාව 91,20,751කි. ඉන්දියාවෙන් වාර්තා වන කොරෝනා ආසාදිතයන්ගේ සංඛ්‍යාව 80,40,203කි. බ්‍රසීලෙන් ආසාදිතයන් 54,69,755 දෙනෙකුද, රුසියාවෙන් ආසාදිතයන් 15,63,976 දෙනෙකුද, ප්‍රංශයෙන් ආසාදිතයන් 12,35,132 දෙනෙකුද වාර්තා වේ. මෙවැනි විට කොරෝනා ආසාදනය වී සුවය ලැබූ මුළු සංඛ්‍යාව 3,27,27,138කි. වැඩිම සංඛ්‍යාවක් සුවය ලබා ඇත්තේ ඉන්දියාවෙනි. එම සංඛ්‍යාව 73,15,989කි. ඇමරිකාවෙන් වාර්තා වන සුවය ලැබූ සංඛ්‍යාව 59,33,212කි. බ්‍රසීලෙන් කොරෝනා වෛරසය සුව වූ 49,34,549 දෙනෙකු පිළිබඳ තොරතුරු වාර්තා වේ. රුසියාවෙන් වාර්තා වන සුවය ලැබුවන්ගේ සංඛ්‍යාව 11,71,301කි. ලෝකයේ සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 11,79,224කි. ඇමරිකාවෙන් කොරෝනා මරණ 2,33,130ක් වාර්තා වේ. බ්‍රසීලෙන් කොරෝනා මරණ 1,58,468ක් වාර්තා වේ. ඉන්දියාවෙන් වාර්තා වන කොරෝනා මරණ සංඛ්‍යාව 1,20,563කි. මෙක්සිකෝවෙන් කොරෝනා මරණ 90,309ක් වාර්තා වේ. පිරසර සංවර්ධනයක පුවත් සම්පින්ඩනය සංවර්ධන පුවත් ඔබ වෙත ගෙනෙන්නේ අර ලියුම් බලන්න පුතේ රත්නපුරේ ලොකොම්මල එනවලු අද හරි කොහොමත් අපි හාල් ටිකක් වැඩිපුර ලිප තියෙනවනේ. අපේ මිනිස්සු හැමදාම අනුන් ගැන හිතලා තියෙනවා නේද? අපි මංචි සුපර් ක්‍රීම් ප්‍රකර් ගන්නෙත් අපිටම විතරක් නෙවෙයි. කොරෝනා තත්ත්වය හමුවේ වුවද රටේ සංවර්ධන ක්‍රියාවලිය පවත්වාගෙන යාම සඳහා රැකියා ලක්ෂයේ ප්‍රථම වැඩසටහනේ පුහුණු කිරීම ලබන සඳුදා ආරම්භයි. දුප්පත්කම පිටු දැකීම සඳහා ප්‍රතිලාභීන් 34,818 දෙනෙකුට මෙහිදී පුහුණුව ලබා දෙන බව බහුකාර්ය සාධන බලකායේ අධ්‍යක්ෂ ජෙනරාල් විශ්‍රාමික මේජර් ජෙනරාල් නන්ද මල්ලවරච්චි මහතා ජාතික ගුවන්විදුලියට පැවසිය. වැඩිදුරටත් ඒ පිළිබඳ අදහස් දක්වන ඒ මහතා දරිද්‍රතා රේඛාවක් කියලා එකක් තියෙනවා. ඒ අන්තිමට කරපු සංගණනය අනුව දරිද්‍රතා රේඛාව තියෙන රුපියල් 5,023යි. ඒ කියන්නේ ලංකාවේ පුරවැසියෙකුට මාසෙකට රුපියල් 5,023ක් නැත්නම් එයාට ජීවත් වෙන්න බෑ. එතකොට ඒ කියන්නේ 4 දෙනෙක් ඉන්න පවුලකට රුපියල් 20,000 ගණක් අවශ්‍ය වෙනවා. ඉතින් එහෙම වත්කමක් නැතිවට කියන්නේ දරිද්‍රතා රේඛාවෙන් පල්ලෙහා ඉන්නයි කියලා. අන්න ඒගොල්ලෝ හොයලා තමයි අපි මේ රැකියාව දුන්නේ. ඊට පස්සේ ඒගොල්ලෝ මේ රැකියාව ලබා දීලා ඒගොල්ලෝ අපේ දෙපාර්තමේන්තුවේ සමාජිකව කරලා බහුකාර්ය සංවර්ධන සහායක හැටියට ඉස්සෙල්ලම පුහුණුලාභීන් හැටියට අපි ඒගොල්ලෝ ගන්නවා මාස 6කට. ඊට පස්සේ ඒගොල්ලන්ට
අපි වැටුපක් ගෙවනවා හැමදෙනාටම අපි වෘත්තිය 25ක් තෝරාගෙන තියෙනවා. ඒ කියන්නේ පෙදරේරු, අඩු කාර්මික, හෙද සේවය. ඉතින් ඒවා අපි තෝරගන්නකොට අපිට ජනාධිපතිතුමා කොහොමද රටේ සංවර්ධනයට ඒ වෘත්තියන් දායක වෙන්නේ කියලා. ගෙදරක වැඩිපුර කාමරයක් හදන්නේ ගෙදර අයටම නෙවෙයි. වාහනයක් ගන්නකොට කට්ටියක් එක්ක යන්න පුළුවන්ද කියලායි තාත්තලා හිතන්නේ. පුතේ බත් එක බඳිනකොටත් අම්මලා අනිවාර්යෙන් අහනවා අද කී දෙනෙක් විතර ඉන්නේද පුතේ? අපේ මිනිස්සු හැමදාම අනුන් ගැන හිතලා තියෙනවා නේද? අපි මංචි සුපර් ක්‍රීම් ක්‍රැකර් ගන්නෙ අපිටම විතරක් නෙවෙයි. මංචි සුපර් ක්‍රීම් ක්‍රැකර්. සුපර් කියන්නේ නිකන් නෙවෙයි. ක්‍රීඩා පුවත් ඔබ වෙත ගෙන එන්නේ මංචි චොක්ලට් ක්‍රීම් බිස්කට්. දැන් අලුත් ඇසුරුමකින් මංචි චොක්ලට් ක්‍රීම් බිස්කට් හැම කටකම චොක්ලට්. ඉන්දිය ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරඟාවලියේ 49 වන තරඟය ඩුබායිහිදී අද පැවැත්වේ. චෙන්නයි සුපර් කිංස් කණ්ඩායම සහ කොල්කතා නයිට් රයිඩර්ස් කණ්ඩායම එහිදී තරඟවදී. තරඟාවලියේ 50 වන තරඟය අබුඩාබිහිදී හෙට පැවැත්වේ. කිංස් 11 පංජාබ් කණ්ඩායම සහ රාජස්ථාන් රොයල්ස් කණ්ඩායම තරඟවදී. ඉන්දිය ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරඟාවලියේ 51 වන තරඟය ඩුබායිහිදී අනිද්දා පැවැත්වේ. දිල්ලි කැපිටල්ස් කණ්ඩායම සහ මුම්බයි ඉන්දියන්ස් කණ්ඩායම එහිදී තරඟවදී. ඉස්කෝලේ හදපු පාත්තියේ වම්බටු ටික රෑ ගලවන් ගිහින් තක්කාලි ඉතිරි. මුරමාම ඉඳලත් නෑ. අඩිපාරාල් වල හැටියට එක්කෙනා ඇවිත් තියෙනවා. එහෙනම් තක්කාලි ටික අද රෑට. කට්ටියම ටිකිරි මාරි කාලියමු. අපි අද රෑට නේ පාඹයෝ මරු තක්කලි. මෙන්න පොඹය ඇවිදිනවා. මුරමාමේ ලයිට් දාන්න. හොරා අතේ. කොහොමද අපේ ළමයිගේ මංචි ටිකිරි මාරි. කොහොමද ටිකිරි මොලේ? ව්‍යාපාරික පුවත් ඔබ වෙත ගෙන එන්නේ NSB Wings සමග ඔබේ සිහින සවිබල ගන්වන්න. NSB Wings ඉහළ ඉලක්ක කරා ලංකාවන් වැඩි විස්තර ළඟම ජාතික ඉදිරි කිරීමේ බැංකු ශාඛාවෙන්. ගම්පහ දිස්ත්‍රික්කයේ ගොවින්ගේ ගොවි විශ්‍රාම වැටුප සඳහා රුපියල් කෝටි 2ක මුදලක් වෙන් කරන බව ගම්පහ දිස්ත්‍රික් කෘෂිකර්ම හා ගොවි ජන රක්ෂණ මණ්ඩලයේ සහකාරාධ්‍යක්ෂ සුදර්ශී හෙට්ටිආරච්චි මහත්මිය පවසයි. ඒ අනුව එම දිස්ත්‍රික්කයේ ගොවීන්ට සමාජ ආරක්ෂණ ප්‍රතිලාභ යෝජනා ක්‍රමයක්ද හඳුන්වා දෙනු ඇත. මාසිකව එම දිස්ත්‍රික්කයේ ගොවි විශ්‍රාම වැටුප ලබන ගොවින්ගේ සංඛ්‍යාව 12950කි. ව්‍යාපාරික පුවත් ඔබ වෙත ගෙන ආවේ තවත් බලා සිටීම අවසන්. මේ සතුට නැවත අත්විඳීමට කාලයයි. ජයග්‍රහණී රේඛාව නැවත ඇඳීමට කාලයයි. ඔබේ අධිරාජ්‍යය නැවත ගොඩනැගීමට කාලයයි. ඔබේ ව්‍යවසායික අභිලාෂයන් තෘප්තිමත් කිරීමට කාලයයි. NSB Wings සමග ඔබේ සිහින සවිබල ගන්වන්න. රුපියල් ලක්ෂ 5 සිට මිලියන 10 දක්වා 7% වාර්ෂික පොලි අනුපාතයකට වසර 2ක පුද්ගලික ණයක්. ඔබට අවශ්‍ය වන්නේ එක් අපකරුවෙකු පමණයි. NSB Wings ඉහළ ඉලක්ක කරා ලංකාවන් වැඩි විස්තර ළඟම ජාතික ඉදිරි කිරීමේ බැංකු ශාඛාවෙන්. ආර්ථික පුවත් ආවරණය ලොකු සර් පුතාගේ වැඩේ කරගත්තද? පුතාට හොඳම ලැප්ටොප් එකක් අරන් දුන්නා. ක්‍රෙඩිට් කාඩ් එකට ලොකු වටමක් තිබ්බනේ. ලොකු සර් ක්‍රෙඩිට් කාඩ් පාවිච්චි කරනවද? ජීවිතේ ප්‍රයෝජනවත් දේවල් කරන්න LOLC ක්‍රෙඩිට් කාඩ් එකෙන් ලැබෙන්නේ ලොකු හයියක්නේ. LOLC ෆයිනෑන්ස් ක්‍රෙඩිට් කාඩ් පත ජීවිතේම සපුරාලයි. පසුගිය යහපාලන රජයේ සමයේ බිඳ වැටී තිබූ රටේ වැවිලි ආර්ථිකය යළි ශක්තිමත් කිරීමට රජය කටයුතු කරන බව රමේෂ් පත්‍රන අමාත්‍යවරයා පවසයි. වගකරුවන් දිරිමත් කිරීමට විධිමත් වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කර තිබේ. ගාල්ල නගරයේ පැවති ජනහමුවක් අමතමින් ඇමතිවරයා මෙම අදහස් පළ කළේය. ජය අයියා මොකෝ ඊරේ පාක් එකට ආවේ නැත්තේ? අපේ පොඩි දූ ඉස්කෝලේ දුවන තරගයකින් පළවෙනි වුණානේ. කට්ටියම එක්කගෙන ගියා කෑමකට. එහෙනම් බර වියදම් ඇතිනේ. LOLC ක්‍රෙඩිට් කාඩ් එක අතේ තිබ්බ නිසා සල්ලි ගැන බයක් තිබ්බෙම නැහැ. LOLC ෆයිනෑන්ස් ක්‍රෙඩිට් කාඩ් පත ජීවිතේම සපුරාලයි. කාලගුණ වාර්තාව. ඌව නැගෙනහිර සහ උතුරු මැද පළාත්වලත් හම්බන්තොට මුලතිව් සහ වවුනියාව දිස්ත්‍රික්කවලත් තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. විශේෂයෙන්ම ඌව පළාතේ ත්‍රිකුණාමලය සහ අම්පාර දිස්ත්‍රික්කවලත් මිලිමීටර් 50ට වැඩි තරමක තද වැසි ඇති විය හැකිය. ප්‍රවෘත්ති අවසන් කිරීමට යලි සිරස්තල. 20 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කිටුම්පතට කතානායකවරයාගේ අනුමැතිය. කළුතර දිස්ත්‍රික්කයේ බදුගම නව ජනපද ගම්මානය හැර
අනෙකුත් සියලු ගම්මාන හුදිකලාවෙන් ඉවතට. අද මධ්‍යම රාත්‍රියේ සිට බස්නාහිර පළාතටම ඇඳිර නීතිය. පාර්ලිමේන්තුවේ කටයුතු පිළිබඳ සාකච්ඡා කිරීමට පක්ෂ නායකයෝ අද පසුරුවේ රැස් වෙති. හෙට දිනේදී පොහොය පින්කම්වලට සහභාගී විය හැකි උපරිම සංඛ්‍යාව 50කට සීමා කෙරේ. යුරෝපයේ රටවල් රැසක් කොරෝනා දෙවනි රැල්ලේ බලපෑමෙන් වසා දැමේ. දිවා ප්‍රවෘත්ති ඉන් සමාප්තයි. අපගේ මීළඟ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය සවස 6ට බලාපොරොත්තු වන්න.